समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අද බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පින්නතුන් සූදානම් වෙන්නේ චක්කුං උදපාදි ධර්මදේශනා මාලාව තුලින් පහුගිය දිනවල අපි සාකච්ඡා කළ කරණීය මත්ත සූත්‍ර දේශනාවේ හතරවෙනි ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පින්නතුනි පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්න යෙදුනේ මේ උතුම් වූ සූත්‍ර දේශනාවේ පළවෙනි ගාථාව විස්තර කරලා අවසන් කිරීමත් එක්ක ධර්ම දේශනා තුනක්ම සිද්ධ කරන්න යෙදුනේ පළවෙනි ගාථාව යටතේ. පින්නතුනි මේ ශාසනයේ ජීවත් වුණ අති උතුම් ගුණවතුන්ගේ ගුණ බලය කොපමණද කියන කාරණාව අපට හිතන්න ඒ ගාථාවෙන් බොහෝ කරුණු සාකච්ඡා කරන්න යෙදුණා. අපි අද මේ උතුම් සූත්‍ර දේශනාවේ දෙවැනි ගාථා රත්නයේ ඉඳලා ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සන්තුස්ස කෝච සුභරෝච යනුවෙන් දෙවැනි ගාථාව ආරම්භ වෙනවා. පින්නතනේ මේ සන්තුස්සකෝ කියලා කියන්නේ ලද දෙයින් සතුටු වෙන පුද්ගලයාට. ලද දෙයින් සතුටු වෙන පුද්ගලයෙක් විය යුතුයි කියන කාරණාව විශේෂයෙන් අවධාරණය කරනවා. මේ ලද දෙයින් සතුටු වීම පිළිබඳව භික්ෂූන් සම්බන්ධයෙන් ආකාර 12ක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එයින් පළවෙනි එක තමයි චීවර පිළිබඳව කාරණාව. සිව්පසේ සම්බන්ධයෙන් තමයි විශේෂයෙන් භික්ෂූන් සම්බන්ධයෙන් මෙතන පැහැදිලි කරන්නේ.
පින්නතුනි සිව්පසේ පළවෙනි අංගය පළවෙනි ප්‍රත්‍ය චීවර. එhmenan චීවර පිළිබඳව සඳහන් කරනකොට ආකාර තුනක් පැහැදිලි කරනවා. යතා ලාභ සන්තෝෂය, යතා බල සන්තෝෂය, යතා සාරුප්‍ය සන්තෝෂය කියලා. මෙතන යතා ලාභ සන්තෝෂය කියලා කියන්නේ යම් කිසි හොඳ හෝ නරක හෝ සිවුරක් Tamanට ලැබුණහම එයින් සතුටු වෙන්න ඕනේ. ඒක හොඳ සිවුරක් වුණත් කමක් නැහැ. ඒක නරක සිවුරක් වුණත් කමක් නැහැ. Tamanට ලැබුණ දේ සම්බන්ධයෙන් Taman තුල සතුටක් ඇති වෙන්න ඕනේ. යතා ලාභ කියලා කිව්වේ ඒකයි. Tamanට ඊටාම දුහුල් බර නැති සිවුරක් ලැබුණොත් Tamanට සුදුසු නැත්තම් සුදුසු භික්ෂුවකට ඒ සිවුර පරිත්‍යාග කරලා Tamanට සුදුසු රළු සිවුරක් ලබා ගැනීම. Tamanගේ කෙලෙස් වැඩි වෙන්න හේතු නොවන සිවුරක් පරිහරණය කිරීම වටිනවා. එන්නතුනි එය යථා ලාභ සන්තෝෂයමයි. දෙවැනියට යථා බල සන්තෝෂය පිළිබඳව පැහැදිලි කරනවා. ස්වභාවයෙන්ම හෝ ගිලන් බවක් නිසා හෝ එහෙම නැත්නම් වයෝර්ධ බව නිසා ලැබුණු බර රළු සිවුරු දරන්න යම් භික්ෂුවකට අපහසුද අන්න එවන් වෙලාවක තමන් හා ප්‍රතිපත්තියෙන් සමාන භික්ෂුන් වහන්සේ නමක් සමග සැහැල්ලු සිවුරකට තමන්ට ලැබුණ රළු සිවුර හුවමාරු කරගෙන පරිහරණය කිරීම යථා බල සන්තෝෂයයි. ඊළඟට තුන්වෙනි කාරණාව පැහැදිලි කරනවා භික්ෂුව තමන්ට ලැබෙන හොඳ සිවුර තමන්ගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට පරිත්‍යාග කරනවා. එහෙම නැත්නම් ගිලන් භික්ෂූන් වහන්සේ නමකට. එහෙමත් නැත්නම් දුර්වල සිවුරු ඇති භික්ෂූන් වහන්සේ නමකට. එහෙමත් නැත්නම් සිවුරු බොහෝම හිග භික්ෂූන් වහන්සේ නමකට තමන්ගේ සිවුර පරිත්‍යාග කරනවා. තමන් රළු හෝ පාංශුකුල සිවුරු පරිභෝග කරනවා. පින්නතුනි මේක භික්ෂුවගේ ජීවරෙහි යථා සාරුප්‍ය සන්තෝෂයයි කියලා සඳහන් කරනවා. පින්නතුනි මේ ක්‍රියාව ඊටාම සතුටින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෙතන අපි වචනයෙන් සඳහන් කළාට මේ ක්‍රියාව කරන්න ගියාම තමන්ගේ හිතේ ලොකු සතුටක් ඇතුවයි මේ ක්‍රියාව කරන්න ඕනේ. තමන්ට ලද දේ තව කෙනෙකුට පරිත්‍යාග කරන එක ඒ තරම්ම පහසු නෑ. හොඳ දෙයක් දෙන එක සමහර වෙලාවට කෙනෙකුට හුඟක් අමාරු දෙයක්. අපි දෙන්න කැමති. ඒ වුණාට පින්නදින් ටිකක් හිතලා බලන්නකෝ. වඩා හොඳ දෙයක් ලැබුණාම අපිට ඒ හොඳම දේ දෙන්න හිතෙනවද? එහෙම නැත්නම් සාමාන්‍ය දෙයක් දෙන්න හිතෙනවද කියලා? මෙතන සඳහන් කරන්නේ ඊ타ත්ම සතුටින් Tamanට ලැබෙන හොඳ දේ පරිත්‍යාග කරන්න පුළුවන් වෙන්න ඕනේ කියන එකයි. පින්නතිනි මේ විදිහටම තමයි පිණ්ඩපාතය ගැනත් දේශනා කරලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන්ුත් කාරණා තුනක් තියෙනවා. හොඳ හෝ වේවා නරක හෝ වේවා ලැබෙන පිණ්ඩපාතයෙන් සතුටු වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. Tamanට වැළඳීමට සුදුසු නුසුදුසු දේවල් අනුව සුදුසු දේ විතරක් වළඳලා ඊටාම යෝග්‍ය සුදුසු සියුම් වූ ඊටා රසවත් වූ ප්‍රණීත වටිනා පිණ්ඩපාතයක් ලැබුණාම මේ පිණ්ඩපාතය කාටද පූජා කරන්න හොඳ? කාටද මේක පූජා කරන්න සුදුසු? එහෙම හිතලා තමන් නොවළඳා සුදුසු භික්ෂුන් වහන්සේ නමකට ඊටාම සතුටින් ඒ ප්‍රණීත ආහාරය පිළිගන්වන්න පුළුවන් නම් ඒක ඊටාම වටිනවා.
ඒක තමයි මේ පිණ්ඩපාතය ගැන සන්තුට්ඨිතාවය. පින්නතුනි, ඉහත අපි චීවර ගැන කරුණු පැහැදිලි කරනකොට තුන් ආකාරයකට ඒ කාරණාව පැහැදිලි කළා. යථා ලාභ, යථා බල, යථා සාරුප්‍ය. ඒ ආකාරයෙන්ම කරුණු තුන පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය. එහෙම නැත්නම් පිරිකර ආදිය පැහැදිලි කරලා තියෙනවා. සිව්පසයේ සම්බන්ධයෙන් කරුණු තුන පැහැදිලි කරලා තමයි මේ ආකාර 12කින් පිළිපැදිය යුතුයි කියලා සඳහන් කළේ. පින්නතුනි, මෙය තවත් විස්තර වශයෙන් පැහැදිලි කරලා කරුණු දක්වලා තියෙනවා රතවිනීත සූත්‍ර අට කතාවේ. තවත් දීර්ඝව මේ ගැන කරුණු හොයන කෙනෙකුට මේ අට කතාවෙන් මේ සම්බන්ධයෙන් තවත් කරුණු රාශියක් හොයාගන්න පුළුවන්. ඊළඟට පින්නතුනි, මේ සන්තුස්සකෝච කියන පදය ගිහි පින්නතුන්ට වැදගත් වෙන්නේ කොහොමද? පැවිද්දන්ගේ වශයෙන් තමයි අපි ඒ සාකච්ඡා කළේ. පින්නතුනි, මෙයත් කාලයක් තිස්සේ ප්‍රගුණ කළ යුතු දෙයක්. එකපාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද පින්නතුනි, ලද දෙයින් සතුටු වෙනවා කියන එක හරි අමාරු වැඩක් කියන කාරණාව අපි මුලින්ුත් පැහැදිලි කළා. භික්ෂූන් වහන්සේලා පිළිබඳව 12 ආකාරයකින් පැහැදිලි කෙරෙන මේ ක්‍රමය ගිහි පින්නතුන් කල්පනා කරන්න ඕනේ Tamanට ගැලපෙන්නේ කොහොමද කියලා. නුවණින් විමසලා බලන්න ඕනේ. ඒත් එක්කම Taman මොන වෙලාවටද අසතුටු වෙන්නේ කියන කාරණාව පින්නතුනේ නිතරම විමසන්න ඕනේ. අපට අසතුට ඇති වෙන්නේ කොතනද? කොයි වාගේ අවස්ථාවේදීද මොන වෙලාවටද මේ අසතුට එන්නේ? ආන්ගේ අසතුටු වීමට Tamanට තියෙන හේතුව මොකද්ද? ඒ සඳහා Taman තුන ඇති ක්ලේශය, තණ්හාව මොකක්ද කියලා හිතලා බලලා මනාව ඒක හඳුනා ගන්න ඕනේ. ඒක හඳුනගෙන ඒ තණ්හාවේ මුලට විශේෂයෙන් පහර දීම තමයි මෙතන සන්තුෂ්ඨිතාවයේ ඇති කරගන්න තියෙන එකම ක්‍රමය. අපටත් ලැබෙන දේවල් පරිත්‍යාග කරන්න ගියහම, එහෙම නැත්නම් ලද දෙයින් සතුටු වෙන්න ගියහම අපිට සතුටු වෙන්න බොහෝ වෙලාවට අමාරුයි. නොයේ කරුණු හිත ඇතුලේ පැන නගිනවා. ඒ දේවල් සම්බන්ධයෙන් සමහරවිට මට අඩු දෙයක් ලැබුණා, අනික් කෙනාට වැඩි දෙයක් ලැබුණා. ඒක මට ලැබුණා නම් කොච්චර හොඳද? සමහරවිට ඒක පේලියකට වාඩි කරවලා යමක් බෙදාගෙන යනකොට පිරිසක් Tamanට කලින් හිටපු කෙනාට ටිකක් හොඳයි කියන දෙයක් ලැබෙනවා. Tamanට ලැබිච්ච එක දිහා බලලා මේක එච්චර හොඳ නෑ වාගේ කියලා හිතෙනවා. ඒකේ පාට ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවා. ඒකේ ප්‍රමාණය මදි කියලා හිතෙනවා. මෙයාට කලින් මම වාඩි වුණා නම් ඒක ලැබෙන්නේ මටනේ කියලා හිතෙනවා. අනිත් පැත්තේ කෙනාට ලැබුණු දේ දිහා බලලා එහෙම්මම හිතනවා. ඒකයි සඳහන් කළේ ලද දෙයින් සතුටු වෙන්න හරි අමාරුයි කියලා. ගලපලා බලනවා, සංසන්දනය කරලා බලනවා, උස බලනවා, බර බලනවා. ඒ කියන්නේ Tamanට ලැබුණ එක පිළිබඳව තාම සෑහීමකටපත් වෙලා නැති නිසා. වෙනතනේ ඒකයි සඳහන් කළේ එහෙම හැඟීමක් Tamanට ඇති වෙනකොට Taman විසින්ම කල්පනා කරන්න ඕනේ ඇයි මට මෙහෙම හැඟීමක් එන්නේ? මේ හැඟීම ඇති වුනේ මොන හේතුව නිසාද? ඒ ඇතිවීමේ මූලය තියෙන්නේ කොතනද? ඒක මොකක්ද? මේක ක්ලේශයක්. මේක තණ්හාවක්. අන්නේ කාරණාව මනාව නුවණින් විමසලා ඒක හටගත්ත තැන හොයාගෙන, හටගත්ත හේතුව හොයාගෙන ඒ පහර දීමේ ක්‍රමය මනාව දැනගෙන ඒ ක්ලේශයට විරුද්ධව කටයුතු කරන එක. ඒ ක්ලේශය හඳුනගෙන ඒට විරුද්ධව කටයුතු කරන්න Tamanට තියෙන හැකියාව, තියෙන දක්ෂතාවය මෙතන සක්කෝ කියලා කියනවා.
පින්නතුනි ලද දෙයින් සතුටු වෙන්න බැරි අය සතුටු නොවීමට තියෙන තණ්හාව අපි මුලින් සඳහන් කළා වගේ ඒ තණ්හාව මොකක්ද? ආංගික හඳුනගෙන ඒකට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න අපි තුල වීරිය තියෙන්න ඕනේ. එහෙම වීරිය නැති වුණොත් ඒ ක්ලේශය හඳුනාගත්තට නැති කරගන්න බැරුව යනවා. අපි ගැන ප්‍රායෝගිකව කල්පනා කරලා බලන්න. මේ ක්ලේශය තියෙන බව, මේ ඇති වෙලා තියෙන ක්ලේශයක් බව අපි හඳුනා ගන්නවා. බණ අහලා තියෙන නිසා, මේ කරුණු දැනගෙන තියෙන නිසා මේක තේරෙනවා. එහෙම තේරෙනවා වුණාට පින්නතුනේ නැවතත් මෙවන් අවස්ථාවකට මුහුණ දුන්නාම ආයෙත් සැරයක් ওই ක්ලේශය එනවා. ඒකයි සඳහන් කළේ ක්ලේශය හඳුනා ගන්නවා. නමුත් ඒක නැති කරගන්න අමාරුයි කියලා. ඉඩකඩම් බෙදන්න ගියාමත් එහෙමයි. අම්මගෙන් තාත්තගෙන් දරුවන්ට ලැබෙන දායාද. ඒ දායාද බෙදන්න ගියාම කොයිතරම් ආරවුල් ඇති වෙනවද? ඉතින් මේ නිවන් දකින්න කැමති කෙනෙක් නම් මේ කරුණු ළඟ තමන්ගේ ජීවිතයට ඒ දේවල් ගලප ගන්න ඕනේ. එතකොට තමන්ට සතුටින් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් නොඑක් දේවල් වලට පැටලෙන්න වෙනවා. අඬදබර වෙන්න වෙනවා. දරුණු වචන හුවමාරු කරගන්න වෙනවා. පහර දීම් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. පහර දෙනවා, පහර කනවා. පොලිසි ගානේ, උසාවි ගානේ යනවා, නඩු හබ කියනවා. අපි සමාජයේ එහෙම දේවල් කොච්චර දකින්නවද? එහෙමනම් තාම නිවන් දකින්න කල්පනාවක්වත් නැති බව පේන්නේ. නිවන් දකින්නවා කියන කාරණාව ගැන මොකවත්ම නොදන්නවා වගේ පේන්නේ. නොදන්න බව පේන්නේ. නමුත් පින්නතුනි, Taman අසතුටු වෙන හැම මොහොතකම හොයලා බලන්න පුළුවන් ඇයි මම මේ අසතුටු වෙන්නේ කියලා. එතකොට Tamanට වැටහෙනවා මෙතනදි මේ හොඳින් අවබෝධ කරගත්තු කාරණාව තමයි Tamanගේ හිත දියුණු වෙනවා කියන එක. දැන් මගේ හිත දියුණුද? මම දියුණු වෙලාද? පින්නතුනි, අපේ හිත දියුණු වෙනවා කියන්නේ මිනිස්සු සලකන ආකාරය වෙනස් වෙනවා කියන එක නෙමෙයි අපිට. අපි ඉන්න අවට පරිසරය වෙනස් වෙනවා කියන එකත් නෙමෙයි මේ හිත දියුණු වෙනවා කියලා කියන්නේ. හිත දියුණු වෙනවා කියලා කියන්නේ පරිසරයේ සිදුවෙන දේවල් වලට විවිධ පුද්ගලයෝ අපට දක්වන නොයෙක් ප්‍රතිචාර වලට නොසැලී ඉන්න පුළුවන් නම් ඒ ප්‍රතිචාර තුලින් නොසැලෙන්න තරම් විවිධ වචන අහන්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ කිසිම තැනක සැලෙන්නේ නැතුව කටයුතු කරන්න තමන්ගේ හිත ශක්තිමත් කරගන්න යම් කෙනෙකුට පුළුවන් නම් අන්න ඒ අයට තමයි හිත දියුණු අය කියලා කියන්නේ. හිත දියුණු කරගත් අය කියලා කියන්නේ මෙතන. ඊට අමතරව අවුව, බැස්ස, සීතල ඉවසන්න බැරි නම් මැස්සන්ගේ, මදුරුවන්ගේ ස්පර්ශයන් දෂ්ට කිරීම අපිට ඉවසන්න බැරි නම් එයින් අසතුටටපත් වෙනවනේ. ඒට හේතුවක් Taman තුලමයි තියෙන්නේ පින්නතුනි. ඇයි මේ දේවල් ඉවසන්න බැරි කියන හේතුව ඒ ක්ලේශය හොයාගෙන ආන්ගේ ක්ලේශයට විරුද්ධව කටයුතු කරන්නේ කොහොමද කියන එකත් පින්නතුනි අපි හොයාගන්න ඕනේ. එහෙම කටයුතු කිරීම තුළින් ඒ ක්ලේශය තමා තුළින් අයින් කරගත්තට පස්සේ ඒ අකමැත්ත, අප්‍රියතාවය නැති කරගත්තට පස්සේ මෙන්න මේ සන්තුෂ්ටිතාවය අපිට ලැබෙනවා. ගැඹුරු ධම් කාරණාවක්. හුඟක් හිතලා තේරුම් ගන්න ඕනේ ධම් කාරණාවක්. නමුත් කල්පනා කරන්න ගත්තොත් තමන්ගේ දැන් තියෙන නොසතුටත් එක්ක මේ කරුණ හොඳට හිතුවොත් ඒ නොසතුටු මානසිකත්වය අයින් කරලා නැති වුණ සතුට
Taman ළඟට කොච්චර පහසුවෙන් ගේන්න පුළුවන්ද? මේ කෙලෙස් ජීවත් වෙන සුළු කාලය කොයිතරම් අපි විනාශ කරලා දාලාද? සතුටින් ඉන්න ඕනේ කාලේ ද්වේෂයෙන්, වෛරයෙන්, පීඩාවෙන් පුරවලා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඊට පහසුවෙන් ඒ දේවල් වලින් මිදෙන ක්‍රමය අපිට දේශනා කරලා තියෙනවා. නිවන් දකින්න කැමති අය මේ කරුණ මනාව ජීවිතයට එකතු කරගන්නවා. ජීවත් වෙන ටික දවසේ ඊට සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙනවා. වෙනතන ඊළඟට සඳහන් කළා සුභරෝච. මොකද්ද මේ සුභරෝච කියලා කියන්නේ? පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් වීම කියන එක තමයි සුභරෝච කියලා කියන්නේ. විශේෂයෙන් සඳහන් කරනවා සමහර භික්ෂූන් වහන්සේ නමකට ඊතා ප්‍රණීත නොයෙක් ව්‍යංජන සහිත ආහාරයක් පාත්‍රයේ පුරවලා දුන්නත් සමහර වෙලාවට ඒ භික්ෂුව එයින් සතුටු වෙන්නේ නැහැ. මුහුණ නොසතුටු ආකාරයෙන්ම තමයි තියාගෙන ඉන්නේ. ඒ භික්ෂුව එකෙන් සතුටු වෙන බවක් ඒ මූණේ පේන්නේ නැහැ. එවන් භික්ෂූන් වහන්සේලා පහසුවෙන් පෝෂණය කරන්න අමාරුයි කියලා සඳහන් කරනවා. වෙනතන ඒ කාරණාව ගිහි අය සම්බන්ධයෙන් යොදාගත් ඒක එහෙමමයි. සමහර කෙනෙකුට ගෙදර කොහොම ආහාර පිළියෙල කරලා දුන්නත් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා. සමහර වෙලාවකට උත්සවයකට ගිහින් ආහාර ලැබුණොත් එහිත් අඩුපාඩු තියෙනවා. මග ආපන ශාලාවකින් ආහාරයක් ගත්තොත් ඒකෙත් අඩුපාඩු තියෙනවා. ඒ කියන්නේ නොයේක් දේවල් කියනවා. ඔවුන්ගේ කටයුතු කරලා දෙන අය පවා මේ නිසා බොහෝම අපහසුතාවයටපත් වෙනවා. මොකද ඔවුන් සතුටටපත් කරන්න හරි අමාරුයිනේ. ඊට අමතරව අනිවාර්ය උවමනා අංග නොඑක් දෙනාගේ ජීවිතවල බොහෝ දේවල් තියෙනවා. පින්නතුනි සමහර කෙනෙකුට නිදා ගන්න ගියාම අනිවාර්යයෙන්ම ඇඳක් ඕනෙමයි. ඇඳක් නැතුව කොට්ටයක් නැතුව නිදා ගන්න බෑ කියලා මැසිවිලි නගන අය කොච්චර ඉන්නවද? හොඳ මෙට්ටයක් නැහැ කියලා නොයේ ප්‍රශ්න ඇති කරගන්න අය ගෙවල් වල කොච්චර ඉන්නවද? එහෙම වුණාම ඔවුන්ට බොහෝ දේවල් කරන්න බැරි වෙනවා. බොහෝ තැන්වල ඉන්නත් බැරි වෙනවා. ඒ කොහෙ ගියත් ඇඳක් තියෙන තැනකට යන්න වෙනවා. හොඳ කොට්ටයක් මෙට්ටයක් හොයන්න වෙනවා. පින්නතුනි යම් ධර්මදේශනාවක් නමුත් අහන්න ගියහම සීතල ඉවසන්න බැරි නම් මැසි මදුරු උවදුරු දරන්න බැරි නම් කොයිතරම් හොඳ දේශනාවක් තිබුණත් ඒ පුද්ගලයාට හොඳ ධර්ම ශ්‍රවණයක් ලැබෙන්නේ නැහැ නේ තුලින්. සමහර වෙලාවට ඔහු නැවතේ ස්ථානෙට එන්නේත් නැහැ. එතන ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්ද කියලා අහනවා. එතන ඉඳගෙන බණ අහන්න පුළුවන්ද කියලා අහනවා. අත්හැරලා දානවා. නමුත් පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් එහෙම කෙනෙකුට ඕනෑම තැනක ජීවත් වෙන්න පුළුවන්. ඕනෑම ප්‍රදේශයක වාසය කරන්න පුළුවන්. ඔහු සමග ඉන්න අනික් අයට ඊටාම පහසුවෙන් ඔහුට සලකන්න පුළුවන්. ඊටාම පහසුවෙන් ඔහු පෝෂණය කරන්න පුළුවන්. ආහාර පාන, නිදන තැන්, සුදුසු වස්ත්‍ර එහෙම කියලා විශේෂ යමක් නැහැ. ලැබෙන දෙයින් ඔහු සෑහීමකටපත් වෙනවා. එහෙම අයත් එක කටයුතු කරන එක කොයි තරම්නම් පහසුද? තන තන ගිහිල්ලා විවේචනය කරන්නෙත් නැහැ. බනින්නෙත් නැහැ. කුලයට සැලකුවේ නැහැ. තමන්ගේ තත්වයට තරාතිරමට සැලකුවේ නැහැ. මං වාගේ කෙනෙකුට මෙහෙමද සලකන්නේ කියලා හිතෙන්නේ නැහැ. ආයේ කවදාවත් එහෙනම් යන්නේ අපිට සැලකුවේ මෙහෙමයි කියලා කියන්න වෙන්නේ නැහැ. එහෙම වෙච්චහම ඇසුරු කරන අයට තමන් යන්නේන තැන්වල ඉන්න අයට කොච්චර පහසුයිද කියලා හිතන්න. හිතේ බයකුත් දුකකුත් නැහැ. මේ අය ගිහිල්ලා අපි ගැන මොනවා කියයිද කියලා. එහෙම අය ඇසුරු කරන එක, ඔවුන් සමග ජීවත් වෙන එක අන්‍යයන්ට පුදුම පහසුවක්. පින්නතුනි මේ සන්තුෂ්ඨිතාවය තියෙන පුජ්‍යලයා ඊ타ත්ම පහසුවෙන්
පෝෂණය කරන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. අන් අයට කිසිම හිතේ බරක් නැතුව මේ අය සමග ඇසුරු කරන්න කටයුතු කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනි මෙතන සඳහන් කරනවා සන්තුස්ස කෝච සුභරෝච කියන කාරණාව. අපි මේ වචන දෙක පැහැදිලි කරන්න යෙදුනේ නිවන් දකින්න පුද්ගලයාට මේ කාරණා දෙක කොච්චර අවශ්‍ය වෙනවද? ඒ නිසා තමයි මේ වචන දෙකම එක තැන පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කළා අප්පකිච්චු. මොකද්ද මේ අප්පකිච්ච කියලා කියන්නේ? පින්නතුනි විවිධ වර්ගයේ කාර්යයන් නැති කෙනෙක් වෙන්න ඕනේ. ඔහුට අනිවාර්යෙන් කළ යුතු දේවල් අඩු වෙන්න ඕනේ. මෙතන සඳහන් කරලා තියෙන්නේ පැවිද්දෙකුට කොහොමද මේ කාරණාව? පැවිද්දෙක් වශයෙන් කම්මාරාමතා නව කර්මාන්ත පරිපාලනය කරනවා නම් ඒ පුද්ගලයාට වැඩ අධිකයි. බස්සාරාමතා බොහෝ පුද්ගලයෝ එක්ක කතා කරන්න තියෙනවා නම් ඔහුටත් වැඩ අධිකයි. සංඝනිකාරාමතා පිරිස මැද පිරිස සමග හැසිරෙන්න කැමති නම් නිතරම ඔහුට කාය විවේකයක් චිත්ත විවේකයක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට විවිධ වර්ගයේ වැඩ යෙදිලා තියෙනවා නම් ඒ වැඩ අඩු කරගන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඔහුට පුළුවන් නම් ශ්‍රමණ ධර්මයේ කරන්න අවම වැඩ ප්‍රමාණයක් කරලා මෙතන ශ්‍රමණ ධර්මයේ කියලා හඳුන්වන්නේ යම් කිසි අරමුණක් වෙනුවෙන් පැවිදි වුණාද ඒ දේ කරන්න පුළුවන් වෙන්න ඕනේ. වැඩ අඩු වෙච්චාම ඒක කරන්න පුළුවන්. අන්න ඒ භික්ෂුව ඒ තරමට තමන්ගේ වැඩ ප්‍රමාණය අඩු කරගන්න ඕනේ. මොකද පැවිදි වෙච්ච මූලික අරමුණ කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. මූලික අරමුණෙන් බැහැර නොයන්න ඕනේ. අධික වැඩ යෙදිලා තියෙනකොට මූලික අරමුණ එළියට යනවා. අපි වැඩ ගොඩක හිර වෙලා ඉන්නවා. අන්තිමට කරගත්ත දෙයක්, කෙරුණ දෙයක් නැතු වෙනවා. ඉතුරු වෙන්නේ කනස්සල්ලක් විතරයි. ඒ නිසායි සඳහන් කළේ තමන්ගේ වැඩ ප්‍රමාණය අඩු කරගන්න ඕනේ කියලා. විවිධ වර්ගයේ වැඩ බොහෝ ගණනක් දිනයක් තුල යොදාගන්නේ නැති වෙන්න ඕනේ කියලා සඳහන් කළා. පින්තුනි සහැල්ලු දිවි පැවැත්ම ආදී වශයෙන් සඳහන් කරලා තියෙන්නේ බහුභාණ්ඩික නොවීම අල්ප වූ භාණ්ඩ නැත්නම් උපකරණ පරිහරණය කිරීම අඩු නම් එහෙම පුද්ගලයෙකුට එක තැනක ඉඳලා තව තැනකට යන්න වුණොත් අරන් යන්න තියෙන උපකරණ ප්‍රමාණය සීමා සහිත නම් ඒක ජීවිතයේ පුදුම පහසුවක්. නමුත් පින්නතුනි බොහෝ භාණ්ඩ පරිහරණය කරන්න ගියහම එහෙම පුද්ගලයෙකුට එක තැනක ඉඳලා තව තැනකට යන්න වුණොත් තමන්ගේ බඩු ටික ගෙනියන්න ලොරියක් ඕනේ වෙනවා. සමහරට වාහන ගණනාවක පටවගෙන යන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කුරුල්ලෙක් වගේ ජීවත් වෙන්න කියලා. ඒ කියන්නේ යම් පක්ෂියෙක් යම් තැනකට යනවා නම් තව තැනක ඉඳලා ඔහුට තියෙන පින්නතිනේ පියාපත් බර විතරක් කියලානේ කියන්නේ. අන්න ඒ වගේ තමයි භික්ෂුවකට කියනවා අටපිරිකර විතරක් ළඟ තියාගන්න කියලා. පියාපත් බර කියලා කියන්නේ අටපිරිකර. ඊළඟට පින්නතුනේ සන්තින්ද්‍රියෝ නමින් හඳුන්වලා තියෙන්නේ අරමුණු ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන අරමුණු වලින් රාග හෝ ද්වේෂ ඇති කර ගැනීමෙන් වැළකීම. රාග ඇති නොකර ගැනීම, ද්වේෂ ඇති නොකර ගැනීම තමා සන්තින්ද්‍රියෝ. එහෙම නැත්නම් සාන්ත වූ ඉඳුරන් සහිත පුජ්‍යලයක් වීම කියලා හඳුන්වලා තියෙනවා. ඒ මොකද බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රියන් සංසුන් කරගන්න කියලා නිතරම දේශනා කරනවා. ඉන්ද්‍රියන් සංසුන් නැති පුජ්‍යලයකට නොඑක්
අකුසලුත් සිද්ධ වෙනවා. තමන් තුළ ඇති මේ නොයෙක් අකුසල ධර්මයන් තමන් නැවත නැවත සසර පැත්තට තල්ලු කරලා දානවා. ඒ නිසා තමන්ගේ හිත වැඩිම එහෙම නැත්නම් භාවනා කිරීම ආදී කටයුතු කරන්න බොහොම අපහසු වෙනවා. ඉන්නතින උදාහරණයක් හැටියට අපි මාර්ගයකට ගියොත් ඉදිරියට එන හැම පුද්ගලයෙක්ම මුහුණ හෝ නිරීක්ෂණය කරන්න පටන් ගත්තා. සමහර පුද්ගලයෝ hina වෙවි ගමන් කරනවා. සමහර පුද්ගලයෝ ඊටාම දේශ සහගත මුහුණින් යුතුව ගමන් කරනවා. තවත් සමහර කෙනෙක් ඊටාම සැහැල්ලුවෙන් ගමන් කරනවා. සමහර කෙනෙක් පිරිසිදුව ගමන් කරනවා. සමහර කෙනෙක් අපිරිසිදුවට ගමන් කරනවා. සමහර පුද්ගලයෝ ඊටාම ලස්සනට සැරසිලා ගමන් කරනවා. හොඳට ඇඳලා පැළඳලා යනවා. මේ විවිධ අරමුණු හමුවේ තමන්ගේ හිතට මේ ඇහැ කියන ద్వාරය තුලින් ඇති වෙන්නෙම එහෙම වුණොත් අකුසල ධර්මයක්. පින්නතුනි, එයින් උපදින අකුසල සිතුවිලි අපිට කවදාවත් සැනසීමක් උදා කරන්නේ නැහැ. ඒ නිසා අවම වශයෙන් තමන්ගේ ඇහැ පාවිච්චි කළා නම් අපිට සුදුසු දුරක් මනාව ගමන් කරන්න පුළුවන් වෙනවා. අපහසුවකින් තොරව යන්න පුළුවන් වෙනවා. ඒ හින්දා ඒ පුද්ගලයා ගමන් කරන කාලයත් වීරිය වඩන කාලෙම වෙනවා. ඒ බොහෝ දේවල් දිහා බලන්නේ. බොහෝ අරමුණු වලින් තමන්ගේ හිත ව්‍යාකූල වෙන්නේ නැහැ. යම් අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ ඔස්සේම ගමන් කරනවා. ඒ කියන්නේ ඔහු දක්ෂයෙක් කියන එකයි. ඔහු සමතෙක් කියන එකයි. මුණ ගැහෙන අරමුණු හිතට එකතු කරගන්න නැතුව බාහිර තියෙන නොයෙක් දේවල් වලින් තමන්ගේ හිත පුරව ගන්න නැතුව ඒ තියෙන සැහැල්ලු බව ආරක්ෂා කරගෙන තමන් සැහැල්ලුවෙන්ම ගමන් කරනවා. ඔහු ඒ කාලයේ නිවන් දැකීම පිණිස යොදා ගන්න කෙනෙක්. ඒ පුද්ගලයා ඇවිදින කොටත් නිවන් දකින්නයි උත්සාහ කරන්නේ. යම් කිසි පුද්ගලයෙකුට අඩුම ගානේ සක්මන් භාවනාවවත් කරන්න පුළුවන් නම් ඇවිදිනකොට අන්න ඒ පුද්ගලයා කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න වෙනවා. මොකද ඒ ඇවිදින කොටත් Tamanට සක්මනම අරමුණු කරලා ඒ ගමන යන්න පුළුවන්. නමුත් පින්නතිනේ ඒක කරන්න පුළුවන් වෙන්නේ ඉන්ද්‍රිය සංවරය තිබුණොත් විතරයි. එහෙම නැත්නම් අපේ භාවනාව ඔක්කොම නැති වෙලා යනවා. ඉන්ද්‍රිය සංවරය ඊටාම විශේෂයි. සම්තින්ද්‍රියෝච යනුවෙන් හඳුන්වන්නේ ඉන්ද්‍රියන් පිළිබඳව සංසිඳෙන භාවය. ඊළඟට පින්නතුනි නිපකෝ කියලා හඳුන්වන්නේ ප්‍රඥාව. මොන ප්‍රඥාවද? තමන් විසින් කෙසේ ආරක්ෂා විය යුතුද? තමන්ගේ සීලය කෙසේ රැකගත යුතුද? තමන්ගේ සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය කියන මේ පත්‍යයන් නිවැරදි ආකාරයට ලබාගන්නේ කොහොමද? සීලය අපිරිසිදු නොවන ආකාරයට, ආජීවය අපිරිසිදු නොවන ආකාරයට පත්‍ය සේවනය කරන්නේ කොහොමද කියලා නුවණින් කල්පනා කරන්න ඕනේ. ඊට අමතරව මොන ආවාසයේද සිටිය යුත්තේ? මොන ප්‍රදේශයේද තමන් ජීවත් විය යුත්තේ? කොයි ප්‍රදේශයේද තමන්ට සුදුසු? තමන්ගේ ශරීර සෞඛ්‍යයට අනුව සුදුසු කොහෙද? සුදුසු කල්යාණ මිත්‍රයෝ ඉන්නේ කොහෙද? පින්නතුනි, තමන්ට වීරිය වැඩි වීමට සුදුසු ප්‍රදේශය මොකක්ද? ස්ථානය මොකක්ද කියලා අපි නිතර තීරණය කරන්න දක්ෂ වෙන්න ඕනේ. මොන පුද්ගලයෝ ආශ්‍රය කිරීමෙන්ද මේක කරන්න පුළුවන් වෙන්නේ? කවුරු ආශ්‍රය කළොත් මට මේ කාර්ය කරන්න බැරුව යනවද? ආදි වශයෙන් මේක තේරුම් ගන්න තිබිය යුතු ප්‍රඥාවට තමයි මෙතන නිපකෝ කියලා කියන්නේ.
නිපකෝ කියලා කියන්නේ මේ නිවන සඳහා යන ගමන සංවිධානය කරන එක කරුණක් පින්නතුනි. එතකොට අප්පගබ්බෝ කියලා කියන්නේ කය පිළිබඳව නොහික්මුණුකම සහ වචනය පිළිබඳව නොහික්මුණුකම. ඒ වගේම තමන්ගේ මනසේ තියෙන නොහික්මුණුකම. මොනවද කය පිළිබඳව නොහික්මුණුකම කියලා දේශනා කරලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් මේ කාරණාව දේශනා කරනවා. මහා සංඝයා මැද පළඟක් බැඳගෙන වාඩි වෙලා. එහෙමත් නැත්නම් කකුලක් උඩ කකුලක් තියාගෙන වාඩි වෙලා ඉන්නවා. එහෙම නැත්නම් ඒ ආකාරයටම සිව්පිරිස මැද කියලා මෙතන සඳහන් කරන්නේ රජවරු මැද, එහෙම නැත්නම් බ්‍රාහ්මණයෝ මැද, එහෙම නැත්නම් සිටුවරු මැද, එහෙමත් නැත්නම් ශ්‍රමණ පිරිස මැද මේ ආකාරයට නොඑක් ආකාරයේ නොහික්මුණු ආකාරයට කටයුතු කරනවාද? දානශාලාවට ගියහම එහෙම නැත්නම් පිරිස රැස් වෙන තැනකට ගියහම මහල්ලන්ට ආසනය දෙන්නේ නැත්නම් නවකයන්ට ඉන්න තියෙන ආසනයෙන් අහකට තල්ලු කරනවා නම් මෙන්න මේ වගේ ඡන්තාගාරය එහෙම නැත්නම් ගිනිහල්ගේ ඒ වගේ තැනකට ගියාම වැඩිහිටියන්ගෙන් අහන්නේ නැතුව සමහරලාට ගින්දර වැඩි කරනවා. ඉන්නතේ ඡන්තාගාර කියලා කියන්නේ සීතල පළාත්වල තියෙන දෙයක්. තමන්ගේ ශරීරයේ උණුසුම් කරගන්න හදලා තියෙන ශාලාව ඡන්තාගාරය කියලා කියන්නේ. එහි ගින්දර වැඩි කරනවා. වැඩිහිටියන්ගෙන් අවසරයක් ඉල්ලන්නේ නැහැ. තමන්ට අවශ්‍ය නිසා වැඩියෙන් ගිනි දැල්වනවා. එහෙම නැත්තම් තියෙන ගින්දර අඩු කරනවා. කාගෙන්වත් අවසරයක් ගන්නවත් අඩු කරන්නද වැඩි කරන්නද කියලා අහන්නේවත් නැහැ. මේවට කියන්නේ නොහික්මුණුකම් කියලා. එහෙම නැත්තම් නාන්න ගිය තැන මේ තරුණයි මහලුයි කියලා හිතන්නේ නැතුව අවසර ගන්නෙත් නැතුව පිරිස නාන තැන වතුරට බහිනවා. වැඩිහිටි භික්ෂුන් වහන්සේලා පැම් පහසු වෙන තැන්වල නවක භික්ෂුන් වහන්සේලා ගියහම එක්ක පැම් පහසු වෙලා ඉවර වෙනකන් පසෙකට වෙලා ඉන්න ඕනේ. සමහරලාට දාන වේලාවට වගේ කාල වේලාව ආසන්න වෙමින් තියෙනවා නම් අවසරයක් ඉල්ලගෙන ස්වාමීනි මමත් පැම් පහසු වෙන්න. එහෙම අවසරයක් අරගෙන වතුරට බහිනවා නම් එතන තියෙනවා බොහොම ගුණගරුක බවක්, හික්මුණ බවක්. නමුත් එහෙම නැතුව ආපු ගමම්ම වතුරට බහිනවා නම් වැඩිමහලු භික්ෂුන් වහන්සේලාට බාධා කරනවා නම් අනික් ඉන්න අයට බාධා වෙන ආකාරයෙන් හැසිරෙනවා නම් එහෙම නැත්නම් පිණ්ඩපාතේ වඩිනකොට පින්නතනේ අග්‍රාසනයේ අග්‍ර උදකය අග්‍ර පිණ්ඩය ආදි වශයෙන් සඳහන් කරනවා. අග්‍රාසනය කියලා කියන්නේ ප්‍රධාන ආසනය. අග්‍ර උදකය කියලා කියන්නේ පළමුවෙන් පිළිගන්වන තැන්. අග්‍ර පිණ්ඩය කියලා කියන්නේ පළමුවෙන් පිළිගන්වන පිණ්ඩපාතය. මේ ලැබෙන්නේ වැඩිමහල් භික්ෂුන් වහන්සේලාට. ඉෂ්ඨවිර භික්ෂුන් වහන්සේලාට. නමුත් පින්නතුනි ඒ ගැන නොසලකා අග්‍රාසනය ලබා ගැනීමට යම් කෙනෙක් උත්සාහ කරනවා නම් වැඩිමහලු අය භික්ෂුන් වහන්සේලා වැඩියහම ගරුසරු නැතුව අග්‍රාසනයටම වෙලා ඉන්නවනම් තමන් එතන ඉන්න සුදුසුකමක් නැතත් එතෙන්ට වෙලා ඉන්නවනම් පිඬුසිඟා වඩිනකොට වස් පිළිවෙලට වැඩිමහල් පිළිවෙලට තමයි වඩින්නේ. නමුත් ඒ කරුණ සලකන්නේ නැතුව තමන් ලාබාලව ඉඳලත් වැඩිහිටි භික්ෂුන් වහන්සේලාට ඉස්සරහින් ගිහිල්ලා හිට ගන්නවනම් ඒක නොහික්මුණුකමක්. භික්ෂුන් වහන්සේලාගේ සම්බන්ධයෙන් මෙවන් කරුණවල පිළිවෙලක් තියෙනවා. ආන්ගේ පිළිවෙල යම් කෙනෙක් උල්ලංඝනය කරනවා නම් නොහික්මුණු බවක්. පින්නතුනි ඒ කය පිළිබඳව තියෙන නොහික්මුණු බවක්. එහෙම නැත්නම් තමන්ගේ වැලමිටින් වැඩිහිටියන්ගේ වැලමිටට අනිනවනම්
නැත්නම් වැලමිටෙන් වැලමිට එකට ගැටෙන විදිහට වැඩිහිටියෝ ළඟ වාඩි වෙනවා නම් බිම වාඩි වුණාම දනහිසෙන් දනහිස එකට ගැටෙන ආකාරයට වාඩි වෙනවා නම් පාරේ ගමන් කරනකොට ඇඟේ හැපෙන තරමට ළඟින් ගමන් කරනවා නම් ගරුසරුවක් නැතුව හැසිරෙනවා නම් ගෙවල් අතරට පිණ්ඩපාතයට වැඩියහම Taman ඉස්සරලාම නිවෙස් වලට ඇතුළු වෙනවා නම් මෙන්න මේ ආකාරයේ දේවල් තමයි මේ කය පිළිබඳව නොහික්මුණු බව කියලා සඳහන් කරලා තියෙන්නේ. පින්නතිනි මේන් මිදෙන එක අප්පගබ්බ කියලා කියනවා. ඒ නොහික්මුණු බවෙන් මිදිලා කටයුතු කරනවා නම් ඒකට තමයි මේ අප්පගබ්බ කියලා කියන්නේ. ඊළඟට පින්නතිනි මෙතන සඳහන් කරනවා මේ වචනය පිළිබඳව නොහික්මුණු බව කියන්නේ මොකක්ද කියලා. පින්නතුනි සංඝ පිරිස මැද නුසුදුසු වචන කියනවනම් ඒ කොහොමද? සංඝයා මැද්දේ අවසර ගන්නේ නැතුව ධර්ම දේශනා කරනවා. පින්නතුනි සංඝ පිරිසක් එකට ඉන්න තැනක වැඩිමහල් භික්ෂුන් වහන්සේලා තව ඉන්නකොට ධර්ම දේශනාවක් කරනවා නම් ලාබාල කෙනෙක් වැඩිමහලු භික්ෂුන් වහන්සේලාගෙන් අවසර ගන්න ඕනේ. ඒ දේශනාව තමන් කරන්නද කියලා. යම් ධර්ම දේශනාවක් සිදු කරන තැනකට භික්ෂුන් වහන්සේලා වැඩම කරලා ඉන්නවනම් වෙනතුනි තමන්ට වැඩිමහලු භික්ෂුන් වහන්සේලා එතන වැඩ ඉන්නවනම් ධර්මාසනයට වඩින්න කලින් උන්වහන්සේලාට වන්දනා කරලා උන්වහන්සේලාගෙන් අවසරය ඉල්ලන්න ඕනේ ධර්මාසනයේ වැඩ ඉන්න. එතෙන්දලා දේශනාව ඉදිරියට කරන්න. පින්නතුනි එහෙම නොකරනවා නම් ඒක ශාසන ප්‍රතිපදාවට විරුද්ධයි. වචනේ නොහික්මුණුකමක් කියන තැනටම එකතු වෙනවා. කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවාම පොදුවේ සියලු දෙනාගෙන් අහන්නේ සංඝ පිරිසක් ළඟ. වැඩිමහලු භික්ෂුන් වහන්සේලා ළඟ ඉන්නකොට ස්වාමීනි මම උත්තර දෙන්නද කියලා අවසරයක් ඉල්ලන්නේ නැත්තම් එහෙම නැත්තම් වැඩිමහලු භික්ෂුන් වහන්සේලා Tamanට උත්තර දෙන්න අවසරයක් දුන්නෙත් නැත්තම් අනවසරයෙන්ම අනාරාධනාවෙන්ම Taman උත්තර දෙනවා නම් ඉතින් ඒකත් සුදුසු නැති වැඩක්. Tamanට වඩා සුදුසු ඉන්නකොට වැඩිමහලු අය ඉන්නකොට Taman නිශ්ශබ්ද වෙන්න ඕනේ. Taman ඒ පිළිතුර දෙන්න සුදුසුයි නම් වැඩිමහලු භික්ෂුන් වහන්සේලා Tamanට ඒ කාර්ය පවරයි. එහෙම නැත්නම් නිහඬ වෙන එක තමයි වටින්නේ. වෙනතේ තවත් ආකාරයකින් පැහැදිලි කරොත් සමහර වෙලාවට පිණිසුගා වැඩලා යම් තැනක නතර වෙලා ඉන්නවා දායක පිරිස දානි ටික ගෙනල්ලා පිළිගන්නනකම්. ඒ අතර ඇති වෙන යම් කතා බහකදී අහනවා අද මොනවද කන්නේ? මොන වගේ දේවල් කෑමට තිබුණොත් හොඳයිද? මොනවා කන්න ලැබෙයිද දන්නේ ආද? මෙන්න මේ ආදී වශයෙන් ශ්‍රවණ සාරුප්‍යයට සුදුසු නැති වචන පාවිච්චි කරනවා නම් විනතිනි වචනේ නොහික්මුණු බව. සමහර වෙලාවට ඒ වචන දායක පිරිසට ඇහුනොත් ඒ භික්ෂු පිරිසම පිළිබඳව දායකයන්ට කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. විනතිනි මේ වචනේ පිළිබඳව නොහික්මුණු බව මේ විදිහට කරුණු දක්වලා දේශනා කරලා තියෙනවා. ඉතින් පින්නතුනි මේ කයයි වචනයයි මේ දොරවල් දෙකෙන් යම් කෙනෙක් නොහික්මුණුකම් කරනවන ඒ තුල ඇතිවෙන සිතුවිලි වලට කියනවා මනෝ ප්‍රගල්භ කියලා. නැත්නම් මනසේ නොහික්මුණු බව. මෙන්න මේ කය වචනය මනස පිළිබඳව හික්මුණු බවක් තියෙනවනේ. නැත්නම් ඒ නොහික්මුණු බවෙන් මිදීමට උත්සාහ කරනවා නම් නැත්නම් ඒ නොහික්මුණු බවෙන් මිදුනකමට තමයි මෙතන අප්පගබ්බෝ කියලා සඳහන් කරන්නේ. ඉන්නතන ඊළඟට
දෙවෙනි ගාථාවේ අවසාන පද දෙක. කුලේසු අනනුගිද්දු. එහෙම හඳුන්වන්නේ කුලයන්හි නොඇලීම. ඒක තමයි මේ කුලේසු අනනුගිද්දෝ කියලා කියන්නේ. යම් කිසි දායක කුලයක් සමග ඕනෑවට වඩා දැඩි බැඳීමක් තියෙනවා නම් එහෙම සඳහන් කළේ තමන්ගේ ඒ දායක පිරිසට කරදරයක් වුණාම ඒ භික්ෂුන් වහන්සේත් ඒ දායකයොත් එක්කම දුක් වෙනවා නම් දායකයන්ට කිසියම් සතුටක් ඇති වුණාම සතුට එළඹෙන කාරණාවක් ඇති වුණාම තමනුත් සතුටු වෙනවා නම් දායකයෝ සැපවත් වුණාම තමනුත් සැපවත් වුණා කියලා හිතනවා නම් දැනෙනවා නම් දායකයෝ යම්කිසි කාර්යයක යෙදෙනකොට ඒ කාර්ය සම්පූර්ණ කරලා දෙන්න. ඒ කාර්ය පහසු කරගන්න යම් භික්ෂුවක් මහන්සි වෙනවා නම් ආන්ගේ භික්ෂුව ඒ දායක කුලේ ඇලිලා ගැලිලා වාසය කරනවා කියලා සඳහන් කරනවා. පින්නතේ මෙන්න මේ ආකාරයේ ඇලීම භික්ෂුවක් හැටියට අයින් කරගන්න ඕනේ. ඉතින් පින්නතුනි භික්ෂූන් වහන්සේලාගේ හැටියට භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දේශනා කරලා තියෙන මේ සූත්‍රය ගිහි පින්නතුන්ට ගැලපෙන්නේ කොහොමද කියන කාරණාව අපි නැවත කල්පනා කරන්න ඕනේ. අප්පගබ්බු සහ කුලේසු අනනුගිද්ද යනුවෙන් දේශනා කරලා තියෙන මේ ගුණාංග නැවත ඉපදීමේදී අපට බලපාන උපාදාන ක්‍රමක්‍රමයෙන් අඩු කරගන්න තමයි දේශනා කරලා තියෙන්නේ. පැවිද්දෙකුට කොයි විදිහේ උපාදානයක් ඇති වෙනවද? පැවිද්දන්ගේ විදිහට කියනවා නම් දායක පිරිසක් ඉන්නවා. ගිහි අයගේ විදිහට කියනවා නම් ඥාති පිරිසක් ඉන්නවා. මිත්‍ර පිරිසක් ඉන්නවා. එහෙම නැත්නම් සේවකයෝ කියලා පිරිසක්. නොඑක් සමාජ තරාතිරම් තියෙනවා. තම තමන් ජීවත් වෙන්න කැමති. මිත්‍රයෝ ඥාතියෝ කියලා කියන්නේ යම්කිසි ආහාරයක් වගේ දෙයක් ලැබුණහම ඒ අය සමග එකට ආහාර ගන්න කැමති යම්කිසි හොඳ දෙයක් ලැබුණහම ඒ අයත් එක්ක බෙදා ගන්න කැමති. ඒ අය එක්කනම් නිතර ආහාර ගන්න කැමති. ආන්ගේ පිරිසනම් අර පිරිසට ඇලිලා ඉන්නවා කියලා දේශනා කරනවා. නිතරම එකට ඇසුරු කරන්න කැමති නම් යම් පිරිසක් ආහාර ගන්න තැන අහවල් අයත් හිටියානම් හොඳයි කියලා හිතනවනේ. Tamanට ලැබෙන ආහාරයක් අර අයත් එක්ක බෙදා ගන්න කැමති නම් මේ දෙපිරිස ඇලිලා ඉන්නවා කියලායි කියන්නේ. පින්කමක් කළත් මේ පිරිස නිසා උපාදාන තියෙනවනම් ඉපදෙන්නේ ඒ පිරිස එක්කමයි. ඒ උපාදානයේ නිසා ඒ පිරිස එක්කම තමයි ආයෙත් උපදින්නේ. ඒ නිසා සංසාරයෙන් මිදීමට ටිකක් කල් යනවා. ටිකක් දුර යන්න සිද්ධ වෙනවා. මොකද මේ පිරිස හමුවේ තියෙන බලවත් කැමැත්ත නිසා අපි උත්සාහ කරන්නේ ගර්භාෂයකට එන්න තියෙන අවස්ථාව අවම කරගන්න. මේ දේශනාවේ කියන්නේ අඩුම ගානේ අනාගාමියවත් වෙන්න කියලා. ගර්භාෂයක ආයේ සයනය කරන්නෙම නැහැ කියලා අවසානයේ සඳහන් කරන්නේ එහෙමයි. නමුත් පින්නතුනි මේ බැඳීම දීර්ඝ කාලයක් මේ ගර්භාෂවල උපද්දව අපි තව ඉස්සරහට අරගෙන යනවා. පින්නතුනි මනුස්ස ලෝකේ ඉපදෙන්නේ නැතුවම ඉන්න උත්සාහ කරනවා. අනාගාමීවත් වෙන්න කියලා කිව්වේ ඒකයි. නමුත් අපි කැමති අර පිරිසක් එක්ක එකට ඉන්නම නම් ඒ පුජ්‍යලියෝ නැතුවම බැරි නම් අපිට නැවත සංසාරයට එන්න තියෙන ඉඩ
අඩු කරගන්න බැරුව යනවා. නිවන් දකින්න ඕන කියලා කීවට ඊට වැඩි අපිට තණ්හාවට කැමැත්තක් තියෙනවා. මෙන්න මේක අවබෝධ කරගෙන මොනවද අතහැරිය යුත්තේ කියලා කිව්වහම මුලින් සිහිපත් කළා වගේ තමන්ගේ ඇඟ, කය සහ තමන්ගේ ජීවිතය කියලා කියන්නේ තමන්ගේ මිත්‍රයෝ, ඥාති යනාදී වශයෙන් මේ පිරිස අනිවාර්යයෙන්ම අතහැරලා තියෙන්න ඕනේ. අන්තිමට මේ කයයි මේ ජීවිතයයි දෙකම අත්හරින්න වෙනවා පින්නතුනි නිවන් සාක්ෂාත් කරන්න. මේ උපදේශයේ ක්‍රියාත්මක කරන්නේ නැතුව අපිට කවදාවත් නිවන් දකින්න බෑ. අන්න එහෙම තමන්ගේ උපාදාන කොච්චර තියෙනවද කියලා බැලුවොත් මේ උපාදාන කොහෙද තියෙන්නේ කියලා බැලුවොත් ඒව අයින් කරන්නේ කොහොමද? මේ දෙවෙනි ගාථාව. ඒ ගැන සෑහෙන කරුණු ප්‍රමාණයක් පැහැදිලි කළා. පින්නතුනි මේ සූත්‍ර දේශනාවේ දෙවෙනි ගාථාව මේ සඳහා යොදා ගැනීම කරන්නේ කොහොමද කියන කාරණාව අපිට කොයිතරම් ගැඹුරු අර්ථයකින් පැහැදිලි කරලා තියෙනවද? ඕකම නැවත නැවත විස්තර කළොත් තව දීර්ඝ දේශනාවක් අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ තරම් කරුණු කාරණා මේ කරුණු ඇතුලේ තව තියෙනවා. උදාහරණයක් හැටියට කියනවා නම් වචනෙන් වචනෙට වෙන වෙනම සාකච්ඡා කරන්න ගත්තොත් පින්නතුනි ඒක හොඳයි කියලා හිතෙනවා. මොකද පින්නතුනි අපිට තියෙන අවබෝධය ඒ තරම්ම මදි නිසා. භාග්‍යතුන් වහන්සේගේ ධර්ම කාරණාව පොඩි තැනක කොයිතරම් විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවද? අපි දේශනා 3ක්ම පළවෙනි ගාථාවම සාකච්ඡා කළා. නමුත් දෙවෙනි ගාථාව මේ එක දේශනාවකින් ඉවර කරනවා. නමුත් පින්නතුනි සාකච්ඡා කරනවා නම් තව කරුණු ඕනතරම් මේ ඇතුලේ සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් මේ දේශනාව අහලා වරක් නෙමෙයි දෙවරක් තුන්වරක් හතර පහ වතාවක් නැවත නැවත අහලා ඔබ මේ පිළිබඳව ආපහු හිතන්න. Tamanට ආදේශ කරගෙන පෞද්ගලිකව Tamanගේ කරුණු ටිකත් එක්ක මේ කාරණා ටික පින්නතුනි හිතන්න. අන්න එහෙම ගලප නැවත නැවත හිතන්න පටන් ගත්තාම ඔබට මේ තුලින් තව කරුණු රාශියක් අනාවරණය වෙනවා. ඔබ කටයුතු කළ යුත්තේ කොහොමද? ජීවිතය සකසගත යුත්තේ කොහොමද? නිවන් දකින්න නම් මම මේ යන ක්‍රමය හොඳයිද? මගේ ගමන මීට වඩා වෙනස් විය යුතුද? ඔබට එතකොට තීරණය කරන්න පුළුවන්. එහෙමනම් පින්නතුනි අපි අද ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. මේ උතුම් වූ ධර්ම දේශනාව සිදු කිරීම සඳහා අද දවසේ දායකත්වයේ දරන සත්පුරුෂ දායක පිරිස විසින් පින් අනුමෝදන් කරන සියලු දෙනාටම උතුම් ධර්ම දානමය කුසලානිසංසය අනුමෝදන් වේවා. දායක පිරිස විසින් ආශිර්වාද කරන ලොකු කුඩා සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම මේ උතුම් ධර්ම දේශනා මාලාව සංවිධානය කරන හේමක ඩයස් මැතිතුමාටත් එතුමන්ගේ දයාබරණීය ස්වාමි දීනියටත් මේ දේශනාව මේ විදිහට සිදු කරන්න එතුමාට බොහෝසේ උපකාර කළ මහරගම නාවින්න රාජමහා විහාරාධිපති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේටත් දායක පිරිසටත් ධර්මසිරි පියාණන් එම මෑණියන් ඇතුළු ඒ සත්පුරුෂ පිරිසටත් විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාද කරමු. සද්ධර්ම ශ්‍රවණේ කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ආශිර්වාද කරමු. පින්නතුනි නාවින්න රාජමහා විහාරස්ථානයේ මේ ධර්ම දේශනා මාලාව සෑම මාසයකම පටිගත කළා. නමුත් සෑහෙන කාලයක් අපි පෞද්ගලිකව විහාරස්ථානයේදී මේ දේශනාව පටිගත කරලා දෙන්නේ පවතින වසංගත තත්ත්වේ නිසා.
පිරිස සහභාගී කරවගෙන පින්කම් කරන්න තියෙන අපහසුතාවය නිසා අපි මේ රැස් කරගන්න උතුම් පුණ්‍ය ධර්මයන් මේ කොරෝනා වසංගත තත්ත්වයෙන් පීඩාවටපත් වෙන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සඳහා හේතු වේවා. මරණයටපත් වෙච්ච ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් නිර්වාණ ධර්මයේ අවබෝධ කරගන්න සසර මඟ සුවපත් කරගන්න අවසන උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න ඒ අයටත් පින්කම සංවිධානය කළ ධර්මදේශනාවේ දායකත්වයේ දරන සියලුම දායක පින්නතුන්ටත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ